දැයි එවනම් අපේ දුරස්ත භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ අද අප්‍රේල් මැයි මාසේ 3 වෙනිදා සඳුදාවක් පළවෙනි ධර්ම දේශනාව සඳහා සූදානම් වෙන්නේ මේ සඳහා දුරස්ත වශයෙන් සම්බන්ධ වෙන සියලුම දෙනා ඒ සඳහා පහසු ආසනයක් අරගෙන සාදුකාරය පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පංචෛ භික්ඛවේ ධම්මේ සමන්නාගතෝ සුනන්තෝපි සද්ධම්මං අබහබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්ත නියාමං කතමේහි පංච මක්ඛී ධම්මං සුනාති මක්ඛී පරියුට්ඨිතෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දුරස්ත භාවනා වැඩමුළුවේ අපි ඈත ඉඳලා දුරස්ත ඉඳලා අපි සම්බන්ධ වුණත් සමස්තයක් වශයෙන් නැත්නම් සාමූහික වශයෙන් කරන ක්‍රියා වගේකුත් තියෙනවා අපි ඔක්කොගෙම ප්‍රයත්නය සාමූහික වීම සඳහා. ඉතින් ඒ සඳහා අපි ධර්ම සාකච්ඡා ධර්ම දේශනා පැය ගණන් වෙන් කරනවා. දැන් මේ ලැබිලා තියෙන පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා. ඉතින් ඒකේ අලුතින්ම කට්ටියත් කීප දෙනෙක් සම්බන්ධ වෙනවා කියලා මතක් කරලා තිබුණා. උගව දෙනෙක් දන්නේ නැත්තෝ ඒත් අපි දුරස්ත ක්‍රමය තිබුණත් මතක් කරගත යුතු කරුණු ටික තමයි අපි සමස්තයක් වශයෙන්මුත් මේ වැඩේට මේ දුරස්ත භාවනාවට අනුග්‍රහ කරන්න ඕනේ පුද්ගලිකවත් අපි අපේ ඒ ගත්ත අදහස් අධිෂ්ඨාන චේතනා වලට අනුග්‍රහ කරන්න ඕනේ. ඒ නිසා අපි සමාදන් වුණා සීලෙක ඒ සීලානුග්‍රහිතේ හැම කෙනාම තම තමාගේ වගකීම් වශයෙන් මතක තියාගන්න ඕනේ. ඒක සඳහා ළඟ ඉඳලා කියලා දෙන්න කවුරක්වත් නැහැ. ඒක නිතරම මතක තියාගන්න ඕනේ. එහෙම අනුග්‍රහිතේ නැත්තම් වැඩමුළුවේ උපරිම ප්‍රයෝජන නැත්තම් බලාපොරොත්තු වෙන්නා වූ ඒ චේතෝ විමුක්තිය හෝ චේතෝ විමුක්ති ඵල සමාපත්තිය නැත්තම් ප්‍රඥා විමුක්තිය හෝ ප්‍රඥා විමුක්ති ඵල සමාපත්තිය ළඟා කරගන්න අමාරුයි. ඒ නිසා සීලයක තියෙන වටිනාකම අපිට ප්‍රඥාවේ වටිනාකම තමයි. ප්‍රඥාවත්යන්ට සීලය කියලා දෙන්න ඕන කම නැහැ. සීලවන්තයාට ප්‍රඥාව කියලා දෙන්න ඕනේ කම නැහැ. ඒ නිසා අපි අපේ නැනපමණි ඥානවන්ත ප්‍රමාණේ ඒ සිල්පද ටික රකිමු. ඒ වගේම මේ වගේ ධර්මයක් දේශනා කරනකොට ඒ සඳහා සකස් කරලා ආදර ගෞරවයෙන් නැමී සිට ඒකට යෙදෙමු. ඒ වගේම ධර්ම සාකච්ඡාවක් කරනකොට ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් කරනකොට ඒකට අපි නීති පද්ධතියක් හදලා තිනවා මෙන්න මේ සීමාවල් යටතේ කරන්න කියලා. මෙන්න මේ විදිහට කරන්න ඕන කියලා අපි පුළුවන් තරම් අනුගමනය කරමු සාකච්ඡාවක තියෙන පළපරෝජනේ වැඩි කිරීම සඳහා. ඉතින් ඒ තුනම සත්‍ය සීලය සුතය ඒ වගේ මේ සාකච්ඡාව දිනු කරගත්තොත් තමයි සමත භාවනාවක් කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් සමත භාවනාවක් කරන්න ඉුවා මූලික සුදුසුකම් පෙර සකස් වීම කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ තිබුණාට බෑ සමත භාවනාවක් කරන්න ඕන. ඒ නැත්නම් අරමුණකට හිත යෙදවීම කියලා නිකන් අපි නිදර්ශනයක් වශයෙන් කියන එක ඉඳගෙන භාවනා කරන්න ඕනේ කියන්නේ. ඒ කරපුවාම අපි කියන එක සමත අනුග්‍රහිතය කියලා. නැත්නම් සක්මන සඳහාම කරන්න ඕනේ. ඉතින් ඒ ටික කරනකොට ඔන්න අපේ හිත යම් ප්‍රමාණයකට පෙළ ගැස්මක් නීවරණ ප්‍රහාණයක් පරිඋත්තාන කෙලෙස් වල අඩුවක් පේන්න තියෙනවා නම් එතින් අපි උපරිම අනුග්‍රහය කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ විපස්සනා නැත්නම් ප්‍රඥා අනුග්‍රහය කරන්න ඕනේ. ඉතින් විපස්සනා අනුග්‍රහිතේදී අපි මේ මෙතෙක් කරගෙන අපි ඔක්කොගෙම සිකප්පත්ත නැත්නම් මුදුන්පත් වෙච්ච තත්ත්වයට එනවා. ඉතින් ඒ සඳහා සමහරක් දේවල් අපි මෙතෙක් කතා කරපු දේවල් සමහරක් දේවල් අපිට ඒ වෙලාවේ හැටියට අර පිරිසුදු මනසට පහළ වෙන දේවල්.
ඉතින් ඒ අනුව විතරමයි අපේ හිතට දැන් අපේ අගයන් ආඩම්බරයන් වලට නැත්නම් අපේ පෞරුෂත්වයට මේ අනිත්‍ය කියන ධර්ම වැටෙන්නේ. අපි එහෙම නැත්නම් ඉන්නේ සම්පූර්ණ එකේ අනිත් පැත්තේ. ඒ වගේම දුක්ඛ කියන ධර්මේ වැටෙන්නේ. එහෙම නැත්නම් අපි සම්පූර්ණයෙන් සැප හොයන ගමනක. ඒ අනාත්මය වැටෙන්නේ. ඒ කියන්නේ මමයා කෙරුමා කියලා හිතාන්නේ ගත් ගමන වෙනුවට මේ ධර්මානුරූපව මේක සිද්ධ වෙනවා කියන එක වැටෙනවා කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටෙන කියන්නේ විපස්සනා අනුග්‍රහය. ඉතින් අපි ඒ සඳහා මේ අනුග්‍රහිත මුලින් මතක් කරාට මේ සූත්‍ර නැත්නම් මේ දේශනාවලියට වෙනම සූත්‍රයක් කරගන්නවා සරුවචනාංශ විසින් අපි එන්නන් කෙරෙහි මේව නැත්නම් පශ්චිම ජනතාව කෙරෙහි අනුකම්පාවෙන් ඒ දේශනා කරපු සූත්‍රයක් අපි ගන්නවා. ඔය තුන පහම වැඩෙනවා එකෙන්. සීලානුගායිතයත් වෙනවා, සුතානුගායිතයත් වෙනවා, සාකච්ඡානුගායිතයත් වෙනවා, සබතානුගායිතයත් වෙනවා, විපස්සනානුගායිතයත් වෙනවා. ඉතින් ඒ සඳහා තෝරාගත්තේ මේ සම්මත්ත නියාම සූත්‍රය. ඉතින් සම්මත්ත නියාමය කියලා කියන්නේ ලෝකේ පවතින එක න්‍යාය ධර්මයක්. අන්නේ අනුව බලනකොට අපි යම් යම් தත්ත්ව අර්ශා කරගත්තොත් යම් යම් தත්ත්ව රැකගත්තොත් විතරයි ධර්මයට අපිට අනුග්‍රහ කර ගන්න පුළුවන්. එහෙම නැතුව ගහපා දීලා වාද කරලා මම මෙච්චර කෙරුවා නිසා මට ලැබෙන්න ඕන කියන කතාවෙන් ධර්මය අවබෝධ වෙයි කියලා එහෙම ගනුදෙනුවක් නැහැ. අන්නේ සඳහා සර්වචන්නාංශේ විතර ධර්මේශ්වර වූ සර්වචන්නාංශේ විතර ඒ ධර්මයට අපි අනුගත වෙන හැටි සහ ධර්මයේ වටහා ගන්න හැටි පිළිබඳව කාලය ගත කරව තව උත්මයක් නැහැ. ඉතින් අපි ඒ සඳහා කරන මේ ප්‍රයත්නය අතිසාර්ථක වෙන්න නම් ඒ සරුවච්චන් වහන්සේම ධර්මේශ්වරයන් වහන්සේම අපිට කියලා දෙනවා මේ ධම්ම සම්මත්ත නියාමේ. ඉතින් ඒ නිසා කියනවා පංචෛ භික්ඛවේ ධම්මේ සමන්නාගතෝ සුනන්තෝපි ධම්මං අබබ්බෝ ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං. මහණෙනි මේ පහළ දැක්වෙන කරුණු පහ ධර්ම පහ කාගේරක තියෙනවනේ ඒකට කවදාකවත් ධර්මය අවබෝධ කරගන්න බෑ. බණ අහනවා සුනන්තෝපි සද්ධම්මං අබබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං. අභව්‍ය වෙනවා මේ කුසලයට බැස ගන්න. ධම්මේසු සම්මත්තං ඒ ධර්මයට අනුගත වෙන්න බැරි වෙනවා. ඉතින් අපි ඉගෙන ගන්න හදන්නේ ඇත්තට ඒ දුර්ගුණ පහක්. ඒ මාර්ගයෙන් අනිප්පත්ත සූත්‍රයේ පසු කොටසේ ඒ ಗುಣ පහ නැති වෙච්චාම නැත්නම් සුගුණ පහක් ඇති වෙච්චාම අපිට ධර්මයෙන් ලැබෙන අනුග්‍රහය ඕජාව තේරුම් ගන්න පුළුවන් වෙනවා. නිසාද පළවෙනි දවසේ නිසා අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ සූත්‍රයේ ගලනේ හැටියට ඒකේ තියෙන මේ නරක පැත්ත. ඒක තමයි ලෝකේ කියන්නේ. ඉතින් ලෝකයෙන් සෑහෙන කොටසක් අපේ චින්තනය තුළ අපේ ක්‍රියාකාරකම් වල තියෙනවා. අපි සමාජලාට ඒක නොදැන ඉන්නවා වෙන්න පුළුවන් නැත්නම් දැනගන්න අකමැත්තෙන් ඉන්නවා වෙන්න පුළුවන් නැත්නම් දැනගෙන ඒක අයින් කරගන්න බැරුව ඉන්නවා වෙන්න පුළුවන්. ඒ කෙසේ නමුත් මේක තමංගේ ධර්මාවබෝධය පිණිස අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා සරුවචනාංශය ඊටම ප්‍රඥාවක් තියෙනවා තමයි. හැබැයි කරුණාවේ මතක් කරලා දීලා තියෙනවා. අපි යම් වෙලාවක බණ අහනකොට මකු ගතිය තියෙනවා නම්, ಗುಣ මකු ගතිය තියෙනවා නම්, ಗುಣ මකු ගතියෙන් මඩලානද සිතකින් යුක්තව ධර්මයක් අහනවා නම්, ඒකේ නාටේ ධර්මය කලී මුනින් නමල වතුර එක්කුර වගේ වදින්නේ නැහැ. ඒ නිසා අපි අද කාලේ හරියට බණ අහනවා. නමුත් මේ බණ සඳහා සක්කච්ඡාකාරී නෑ. ආදර ගෞරවයෙන් නැමී සිට බණ අහන්නේ. ඉතින් අපිට මේ ආදර ගෞරවයෙන් නැමී සිට බණ අහන්න හැම කෙනාගේම හැම බණම අහලත් බෑ. Tamange හිතේ නතුව බලන්න ඕනේ. Tamange හිතේ මෙන්න මේ විදියට බණ කියන මේ ස්වාමීන් වහන්සේගේ මේ බණ වලට මම කැමතියි කියනවනම් අපිට ඒක වැටහෙන අපිට ඕජාව තියෙන බණට සැදී පැහැදී සිට අහන්න ඕනේ. මම බණ කියන එකක් මට තේරුමක් තිබුණේ නෑ. අපි ඉගෙන ගන්න කාලේ මේ
ධර්මයේ දිහාට නැමෙන ගතියක් ආවේ. අන්නේ ඉන්නකොට කියවන පොත්වලින් තමයි මට ගොඩක් තේරුම් ගත්තේ. හැබැයි මේ අපි 3-4 දෙනෙක් යාළුවෝ එකතු වෙලා මේ බණ ඇහුවා රේඩියෝ එකේ. ඒ දවස්වල බදාදා දවසට බණක් යනවා. සුමානකට සැරයක්. ඉතින් අහනකොට අපිට අපි කට්ටියට ප්‍රියමනාප ස්වාමීන් වහන්සේලා හිටියා. අන්නේ ස්වාමීන් වහන්සේලාගේ බණක් යන වෙලාවේ අපි කාටත් අපි පණිවිඩය වා ගන්නවා. අන්න අද අසවලක් කියනවා කියලා. ඉතින් මට ඒ දවස්වල ඒ හීනේ තියෙන ධම්මාලෝක හාමුදුරන්ගේ බණ ප්‍රිය වෙලා තිබුණා. ඉතින් ඒ වෙනකොට අපි කියනවා මෙන්න මේ ශාන්සික බණක් කරනවා අහමු කියලා. ඉතින් ඒක අහනකොට ඒ ಗುಣමකුකමක් නෙමෙයි ඇති වෙන්නේ. අනේ මේ ස්වාමීන් වහන්සේලා අපිට පේන්න දකින්න නැති වුණාට අපිට අවශ්‍ය කරන කොටස්ම ඉදිරිපත් කරනවානේ කියලා. මේ බණේ තියෙන රසමසවුලු කොටස හොඳට වැටෙන්නේ හරියට අම්මා බත් කටක් අනලා කවනවා වගේ. දැන් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා මට ඒ දවස්වල එච්චර ප්‍රිය නෑ. ඉතින් ඒකදී මම එච්චර එලවන්න යන්නේ නෑ. නමුත් අර මේ ගුණවන්තකම හිතෙන ලොකු ස්වාමීන් වහන්සේලා දැකපුවාම ඒක මේ අනුග්‍රහ කරනවා. ඉතින් මේ අනුග්‍රහ කිරීමේදී හුඟක් කලාතුරකින් තමයි දෙන්නෙකුට එක බණක් රස වෙන්නේ. ඒකේ කොටසක් ඉතින් දේශකයන් වහන්සේගේ ගුණට යනවා. ඒ වගේම අර කණ්ඩායම එකතු වෙන්න හේතු වෙච්ච යම් රුචි අරුචිකම් වගේක් තියෙනවා. ඒකත් හේතු වෙනවා. ඉතින් ඒ නිසා බණ ඇහිම විතරමයි අපිට තියෙන එකම ක්‍රමය සුතමේ ඥානය. ඉතින් ඒකෙදී මේ ගුණමක වෙලා කාගරි දොස් දකින්න ස්වරූපේ නැත්තම් අපි කියනවා නම් ගුණමකෝේ මඩලානද හිතකින් මක්ක පරියුට්ඨිතෝ කියන විදිහට මකු ගතිය තියාගෙන බණ අහනවනම් හරියන්නේ නැහැ. ඉතින් ඒක නිකන් සමහරලාට අපි ඉස්කෝලේ යන කාලේ දවසට විෂයන් පන්ති 8ක් මේ කාල පරිච්ඡේද 8ක් විතර තියෙනවා. සමහර විෂයන් කැමති නැහැ. ඉතින් ඒ විෂයන් වල ඒ ගුරුවරයා උගන්වනකොට අපි hina වෙවි. නැත්නම් ඒ ගුරුවරයාගේ අද කියා ඉන්නවා. ගුණ මකුකමක් අපි ළඟ තිබ්බේ. හැබැයි ප්‍රිය විෂයන් කරන ගුරුවරු සමහරට ප්‍රිය වෙනවා. ගුරුවරයා නිසා විෂයත් ප්‍රිය වෙනවා. එතකොට අපිට ඒ ගුරුවරයාගේ මතකේ තාම තියෙනවා. ඉතින් ඒකදී ඔය දෙපාර්ශ්වයෙන් බලපාන බව හැබෑව. ඒක නිසා ඒ ගුණමකුකමක් සහිතව මකු ගතියක් තියාගෙන එහෙම බනහන්න හොඳ නැහැ. නැත්තම් ධර්මයේ දියාට හැරෙන්න හොඳ නැහැ. ඉතින් යනුව බලනකොට කාට හරි එහෙම ධර්මයේ වැටුණා අරය හොඳයි කියලා කිව්වොත් අපි පණිවිඩ කාර්යයත් එක්ක සාකච්ඡා කරනවා. ඔයා එහෙම හොඳයි කියන්නේ ඇයි? මිහිටි සාටහනටද මොකටද ලස්සන පෙනුමටද එහෙම නැත්නම් මොන දෙයකටද මට මේ ප්‍රිය භාවය ඇති උනේ කියලා. ඉතින් එදා ඉඳලා මගේ ළඟ තිබුණ මේ සතිය ගැන කතා කරනවා විතරයි මට මේ ගුණමකුකම නැතුව අහන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැතුව වෙන දේවල් ගැන කොච්චර විසිතුරුව කොච්චර ලායන්විතව කිව්වත් මට හිතෙන්නේ මේ විද්‍යාවට වැදුනේ පඳුරට වගේ. ඉතින් එතකොට මට තේරෙනවා මයි ළඟ ගුණමක්කම තියෙනවා කියලා. මම කැමති නෑ ඒ ශාංශي ඉච්චර අමාරුවෙන් කටපාඩම් කරන අපි ඉතින් බණ කිව්වට ಗುಣ කියන්න කැමති නෑ. ඉතින් ඒක අපලයි. ඒක නරකයි. ඒක කරන්න හොඳ නෑ. ඒ වෙනුවට අපි කරන්න ඕනේ තමන් ප්‍රිය කරන වටිනා ස්වාමීන් වහන්සේනමගේ බණක් අහනකොට ඒක සැදී පැදී අහන්න ඕනේ. ඒකට කියනවා ධර්ම ගෞරවය කියලා. ඒක බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරන්න ඉස්සෙල්ලා ප්‍රස්තුතිය බලලා නිදානේ බලලා තේනේ බිකවේ සාදුකං සුනාත මානසිකරෝත භාෂිස්සාමි කියලා කියනවා. මහණියේ සේනං මනාව කොට අසව් සාදුකං සුනාත සාදුකං මානසිකරෝත මේක හොඳට සිත්ීලා දරව්. මම බණක් කියන්නේ හරියටම නිකන් මේ නඩු තීන්දුව දෙන්න ඉස්සලා නඩුකාරයා උසාවිය අමතනවා වගේ. එහෙම නැත්නම් රජතුමා රාජාසන කතාව කරනවා වගේ. ආහන්නේ වගේ ගතියක් සූත පිටකේ තියෙනවා. සර්වචනහන්සේ දේශනා කරන්න ඉස්සෙල්ලා ඒක හරියට මේ පාර්ලිමේන්තුවේ කතා කරනකොට කතානායකතුමනි කියලා නැත්නම් සභාපතිතුමනි කියලා ආමන්ත්‍රණය කරනකොට ඉතින් අර සභා ගෞරවේ නැති කට්ටිය මේ කතාන අහන්නේ සද්ද කරනවා. මම සභා ගෞරවේ තියෙනවා නම් සභා රීති අනුමත කරනවා නම් යම් කිසි කෙනෙක් කතානායකට හෝ සභාපතිට කතා කරනකොට දැනගන්න ඕනේ මේ සභාවට තමයි කතා කරන්නේ කියලා. ඉතින් සභාවේ අතර ಗುಣමක වෙලා එක එකනා කතා කරගෙන ඉන්නවනම් ඉතින් එතකොට මේ
කියන බණ නෙවෙයි බණ කියන දේශකයන් වහන්සේත් මුසුප්පු වෙනවා අහන කෙනත් ගුණමක තත්ත්වයටපත් වෙනවා. ඉතින් මම බණ කියලා තියෙන නිසා මම දන්නේ ඒ බණ ඇහෙන්නේ නැති උනන්දු නැති කට්ටිය ශාලාවේ කෙළවර වාඩි වෙනවා. වාඩිලා මොනවා හරි කතා කර කර ඉන්නවා. එනතම මේ දේශකයන් වහන්සේට ගිලම්පසක් දෙන්න හරි කතා කරමින්. නමුත් අර සභාවේ ගලන්නේ නැහැ. සභාවේ යන්න හදන මාතෘකාව නෙවෙයි තියෙන්නේ. ඉතින් එතකොට ඒක මේ ධර්මයට අගෞරවයක් වෙනවා. ගුණමකුකමක් වෙනවා. ඉතින් ඒ විතර ධර්ම ගෞරවය වෙනුවට ධර්ම අගෞරවය කියන එක ඒ ධර්මයේ අහනකොට වගේ නෙවෙයි පන්ති කාමරේ ඉන්නකොට දේශන ශාලාවක ඉන්නකොට කොතනකදී වුණත් බලපාන. ඉතින් ඒක තමයි අපි සදාචාරය ශිෂ්ටාචාරය කියලා කියන්නේ. ඒ දේ නැත්තම් එතන ඉන්න එපා පැත්තකට යන්න. ඉන්නවනේ. බණකට සම්බන්ධ වෙනවනේ. එතකොට ඒක ගුණමකෝ ගති පෙනෙන්නේ නැති වෙන විදිහට හදිසියක් වුණත් සභාවෙන් පිට වෙනකොට සභාවට ඇතුල් වෙනකොට ඒ කටයුතු කරන්න දැනගන්න ඕනේ. ඉතින් ඒක මේ දේශකයන් වහන්සේ නමක් විදිහට ඉන්නකොට හොඳට තේරෙනවා මේ අසවලා මේකට බොහොම ගෞරවයෙන් අහනවා මොකද දෙනෙක් කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ ගුණමකුකම කියන එක ඇත්තටම ඉතින් අර ඒ වැරදි කෙනාගේම ඇඟ පිට පටවන එකත් වැරදි. උනන්දු නැති දෙයකට ගියොත් කෙරෙන්නේ නැහැ. ඒ නිසා සාමූහයක් වශයෙන් වැඩ කටයුතු කරනකොට හැම කෙනාගේම රුචි දිනාගෙන බණක් කියනවා කියන එක ලේසි නෑ. තරුවචනාන්තේ වැඩ ඉන කාලෙම ඒ සවැත් නුවර මේ එක වීදියේක මුදලාලි කෙනෙකුට තේරුණා අපි මේ දවස් පුරාම කඩ අරගෙන බිස්නස් කර කර ඉන්නවා. සරුවචනාන්තේ ලෝකේ වැඩ ඉන්නවා. ඒ නිසා අපි සරුවචනාන්තේට දානයක් දෙන්න ඕනේ. ඉතින් දානි දෙන්න යනකොට යාට ඇහුණා මේ කට්ටියම සම්බන්ධ කරන දාන දෙනවා හොඳයි කියලා. එතකොට පිරිස සම්පත්තියක් ලැබෙනවා කියලා මුළු ඒ බාට කඩ වීදියේම කට්ටියට කිව්වා අපි අවල් දවසට දානයක් දෙමු. ඉතින් මේ කඩ වීදිය ඇත්තෝ ගෙදර ගිහිල්ලා තම තමන්ගේ අමුදරුවන්ට කිව්වට පස්සේ ඒගොල්ලත් කිව්වා අනේ අපිට සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙයා කෙරුවේ ඔක්කොටම එකතු වෙලා සවැත් නුවර මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා ලිප් බැඳලා ගිනි මොලෝලා ඉතින් බණ මේ දානේ සූදානම් කරා. ඉතින් ඉස්සර දවසේ රැ ඉඳලම ලෑස්තිලා හරියට 10 11 වෙනකොට ඔන්න දානේ සූදානම් කරලා සරුවචනාංශයට මේ ප්‍රධාන සංඝයාට දානේ පිළිගන්නවා. පිළිගන්නුවාට පස්සේ මේ උපාසක මහත්තයාට අනුමෝදන බණක් අහන්න හම්බුණා. ඊට පස්සේ මේ උපාසක මහත්තයා හිතුණා එහෙමනම් දැන් හොඳම වැඩි බණ දාන දුන්නට වැඩි පිනක් සිද්ධ වෙනවා මේ බණ ඇහිල්ලෙන්. ඒ නිසා මේ කට්ටියම කොහොමද නතු කරගන්න ඕනේ. අපි මේ කට්ටියට බණක් අහන්න සූදානම් කරන්න ඕනේ කියලා ජේතවනාරාමයට ගිහිල්ලා සාකච්ඡා කරලා බැලුවා. පුළුවන් ද මේ කට්ටියට මේ දැන් ගෙදර ගිහිල්ලා දැන් දාන ඉවරයි, මත්දාන ඉවරයි. හැන්දෑවේ ඇවිල්ලා ඔක්කොටම බණ අහන්න. ඉතින් එතකොට මේ සංඝයා පෙළ ගැහිලා කිව්වා හොඳයි. තින්තුස් පැයේ බණවර 3යි. හැන්දෑවේ 6 ඉඳලා 10 වෙනකන් එක බණවරයි. 10 ඉඳලා පාන්දර 2 වෙනකන් එක බණවරයි. 2 ඉඳලා 6 වෙනකන් එක බණවරයි. 3 බණවර 3කට සංවිධානය කරුවාම ඒ කතාවේ ධම්මපද කතාවේ පේන්න තියෙනවා. ඒ පළවෙනි බණවරට හැන්දෑ 6 වෙනකොට ඉඳ ගන්න ඉඩක් නැතුළු ජේතවනාරාම. ඒ තරම් සෙනගාර දාන දීලා උනන්දුව පිට ඇවිල්ලා 10 වෙනකොට පළවෙනි බණවර ඉවරනකොට විශේෂයෙන්ම එක එක ආසාවල් සම්බන්ධතා ගනුදෙනු තියෙන ඇත්තෝ ළඟ ඉන්න අයට කණ්ඩ කොඳුරලා කිව්වලු දැන් ඊයේ රෑ ඉඳලා වැඩ අපි ඒක නිසා දැන් හිටියොත් මට අසවල් කෙනා එනවයි කිව්වා මම යා හම්බෙන්න ඕනේ නැත්නම් අසවල් කෙනාට මම එන්නම් කිව්වා මම යන්නේ ඕගොල්ලෝ බණ අහලා ඉන්න කියලා ළඟ ඉන්න අයට කසුකුසු ගාලා පිටත් වෙලා ගියාලු. ඊට පස්සේ 10 12 අතර බැයේදී බණවරේදී පිරිස අඩුයි බණ මඩුව ඇතුළෙම එකතු වෙලා ඉන්නවලු. පාන්දර වෙනකොට කේන්ති යන කට්ටිය ඉන්නවනේ ඒගොල්ලෝ කිව්වලු මේ දානයක් දෙන්න ගියා ඒක දුන්නා දැන් මදිවට මේ බණක් අහනවා දැන් අද රැත් හිටියොත් එමේ හෙටත් වැඩක් කරගන්න හම්බෙන්නේ නැහැ කියලා කසුතු ගෑවිල්ලක් නැහැ නැගිටලා ගියාලු යන්න. ඒතකොට දැන් පාන්දර 2 ඉඳලා 6 වෙනකන් කවුරුවක්වත් බණශාලාවේ නැහැ. හිටියේ ආගන්න බැරි වයසක කට්ටිය වැත්තකටලා පිටිපස්සෙලා බුදි. නමතර ආරාධනා කර උපාසක මහත්තයා ඇතුළු සුළු පිටසක් ඉස්සරහාම එක වණක හිටි වණම ඉඳගෙන ටිකට බණ අහලා තියෙනවා.
ඉතින් බණ අහනකොට මේ පාන්දර සංඝයා ගිහිල්ලා බලනකොට සෙනග නැහැ. නමුත් අර කීප දෙනෙක් තාම උනන්දුවෙන් බණ අහනවා විශාල පිරිසක් පිටිපස්සේ තාම නිදි. ඉතින් එදා දවසේ පින්න පාතෙන් පස්සේ සංඝයා රැස් වෙලා කල්පනා කරලා තියෙනවා බලන්න හැන්දෑවෙනකොට මෙච්චර සෙනග හිටියා මත්දහනේකට මෙහෙමයි සෙනග උදේ වෙනකොට බණ අහන පින්න 4-5 දෙනා ඔක්කොමලා එක්කෝ රාගය නිසා පිටවෙලා එක්කෝ ද්වේෂය නිසා පිටවෙලා නැත්නම් නිදිමතයි කියලා මෝහය නිසා අහුවෙලා. ඉතින් මේ කතා කරගෙන ඉන්නකොට සරුවචනාංශේ වැඩම කරනවා ධම් සභා මණ්ඩපයේට. ඉතින් වැඩම කරනකොට සංඝයා බුදුජානක වහන්සේ කරු කරනකොට බුදුන්සේ සරුවචනාංශේ පිරිසෙන් අහනවා සංඝමානි මම එනකොට මොන වගේ කතාවක්ද කරේ හිටියේ මං පැමිණිච්ච නිසා මොන වගේ කතාවක්ද අඩාල වුනේ කියලා. ඒතර කියනවා ස්වාමීන් වහන්සේ මේ බණ ශාලාවේ ඊ වෙච්ච දේ අපි කතා කරේ. හැන්දෑව වෙනකොට මෙච්චර දෙනෙක් හිටියා මත්දහනේ මෙහෙමයි පාන්දර වෙනකොට මෙහෙමයි. හැබැයි අර ඉස්සරහා හිටපු පිරිස ඒ ඔක්කොම මොකක්වත් නැතුව හිතවන මිදගෙන බණ ඇහුවා. ඒතකොට බුදුජානනාංශේ අප්පකාතේ මිනිස්සේසු තේජනා පාරගාමිනෝ අතායන් ිතරාපජා චිරමේ වානු ධාවති. මහණනි මේ ඊතා මනුස්ස ප්‍රජාවෙන් ඊතාම සුළු පිරිසයි. අප්පකාතේ මිනිස්සේසු පොඩි පිරිසක් තමයි මේ සංසාර ගමනේ කොට වෙන්නේ. තේජනා පාරගාමිනෝ අතායන් ිතරාපජා මේ අනුව කටයුතු කරන බොහෝ ජනතාවක් ඉන්නවා. සාදු කියන්නත් එකතු වෙනවා සම්මාදන් දෙන්නත් එකතු වෙනවා. ඒ කට්ටිය අර සංසාර ගමනින් එගොඩ වෙන්න කටයුතු කරන අය මුහුදට පැනලා ගඟට පැනලා දියපට පැනලා පීනුවාට මේගොල්ලෝ තාම ගොඩ ඉඳගෙන පීනන්නම් වගේ දම්බි ගහනවා. ගොඩ දම්බි ගහනවා. යේචකෝ සම්ම දක්ඛාතේ ධම්මේ ධම්මානුපස්සිනේ තේජනා පාරමේසන්ති මච්චු දෙයයන් සුදුත්තරං මේ කියලා බුදුන් කරනවා. මේ ධර්මයේ කියලා තියෙන එක ධර්මානුධර්ම ප්‍රතිපත්තියක පිළිහිටලා ඒක අනුගමනය කරනවා මිස අර ගොඩ පීනන්න වගේ නැටුවට ඒකට වෙන්න අමාරුයි. මේක මාර පාසයක් තියෙන දිය කන්දක් තියෙන ඕකේ ගොඩ වෙන්න පීනන්න බෑ ගොඩ ඉඳලා බහින්නවා. ඉතින් ඒතන කියවෙන්නේ ඇත්තටම ಗುಣමකුකමම නෙවෙයි. නමුත් අර වැඩක් කරන්න ගියාම කීයෙන් කී දෙනාද ඒකේ කාරණාව දැනගෙන යෙදී ගත කරන්නේ. ඉතින් ඒ නිසා සභාවක ගමක බණමඩුවකට ගියාම ඉතින් පොඩි දරුවෝ වැඩි හිටියෝ සියලු දෙනාම එකතු වෙනවා. සමහරවට කන් ඇහෙන්නේ නැහැ සමහරව. උනන්දුවක් නැහැ. ඉතින් ඒ වගේ දේවල් තියෙනකොට පේනවා කීයෙන් කී දෙනාද බණ අහන්නේ කියලා. ඉතින් ඒකෙදී දැන් මම බණ අසන්නෙක් විදිහට කල්පනා කරුවොත් මම ಗುಣමකුකමකින්ද ඒ කියන්නේ ಗುಣ දොස් ಗುಣ මකන ස්වරූපෙන්ද බණ අහන්නේ නැත්නම් දැනගන්නා ස්වරූපෙන්ද කියන එක අපේ තියෙන අහිංසකකම පෙන්ලා දෙනවා. ඉතින් මේ 70 ගණන් වල 80 ගණන් වල අහපු සමහර බණ හොඳට මතක තියෙනවා. මොකද ඒක හොඳට හිත වදින විදිහට ඒ ස්වාමීන් වහන්සේත් දේශනා කරනවා. හිත වදින කවදාකවත් ඒ ආම්සුවන්ගේ හෝ බණේ නුගුණයක් මතක් වෙන්නේ නැහැ. මකුකමක් මතක් වෙන්නෙත් නැහැ. අනේ අපි මේ කොහිදෝ ඉඳලා ආවට අපිටත් ඒත්තු ගන්නලා දෙන්න තරම් මේ ස්වාමීන් වහන්සේ උපමා උපමේය ගෙන්නලා මේක ලස්සනට කියලා දෙනව නේද කියලා හිතපදින ගතියක් තියෙනවා. ඒ වගේම සමහර පොත් තියෙනවා. ඒවා කියවනකොට ලියපු එකන ළඟ ඉන්නා වගේ තේරෙනවා. හොඳටම කාරණාවට නිකන් අතින් අල්ලගෙන පොඩි ළමෙක් කන ගහන යනවා වගේ කියලා දෙන්න ලියලා දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ විදිහට අපි ළඟට ධර්මයේ පැමිණෙනකොට ඒ ධර්මයේ කෙරෙහි මේ ಗುಣමකු වෙන්නේ නැතුව මකු භාවේ නැතුව නැත්නම් මකු බවට මකු භාවයෙන් මැඩිච්ච හිතකින් තොරව බණක් අහනවා කිව්වහම අර මනසෙන් මේ මනසට සම්බන්ධයක් ඇති වෙනවා. අපිට මේ කාලේ කියනවා ටෙලිපැතික් කනෙක්ෂන් කියලා. ඉතින් එතකොට මනසින් මනසට සම්ප්‍රේෂණයක් කරනවා. ඒ සිද්ධ වෙන්නේ වචන හරහා තමයි. ඒ සිද්ධ වෙන්නේ භාෂාවක් හරහා තමයි. ඒ සිද්ධ වෙන්නේ උපමා උපමේය අලංකාර හරහා තමයි. නමුත් මනසින් මනසට යන පණිවිඩය ඒ වචන වලට සීමා වෙලා නැහැ. වචන වල නෑ ඇත්තටම කියනවා. නමුත් ඒ ගුණුව තුල අර ඕපනයික ගතිය තියෙනවා. උපනයනය කරන ගතියක් තියෙනවා. ඉතින් ඒක අපේ තියෙනවානේ 84000ක් ධර්මස්කන්ධේ තියෙනවායි කියලා. ඉතින් ඔක්කොම කටපාඩම් කරගෙන කාටට කියලා දෙන්න පුළුවන් මත්තම තිබුණත් සමහරලාට තේරුම් ගන්නේ නැහැ. ඒක බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙනවා හැන්දෙන් පොල්කටු හැන්දෙන්
හොද්ද කොච්චර හැඳි ගෑවත් හැන්දට කවදාකවත් මේකේ ලුණු තියනවද කියලා බලන්න ඔක්ක රස තේරෙන්නේ නැහැ. දබ්බීරෝ සූප රසෝ යතා කියලා කතා කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා දිව පොඩ්ඩක් ගෑවොත් නම් මේ ලුණු ඇද්ද රස්නේ හොඳද ඔක්කොම තේරෙනවා. ඒ නිසා බණක් ඇහෙනකොට අපි හැන්දක් වෙනවද කියන එකයි. වැඩේ වුණාට හැඳි ගෑවුණාට රස දන්නේ නැතිකම. ආන්නේ වගේ ගතියක් අපි ළඟ තියෙනවද කියලා බැලුවොත් අන්නේ ගතියේ එම යම් යම් කොටස් තේරුම් අරගෙන බණකට භාවනාවකට පෙළඹිච්ච කෙනා බණේ භාවනායේ දියුණුවක් වෙනවා නම් ඒ තමන්ගේ තියෙන මකු ගතිය අයින් වෙලා අමක්ඛී මකු නොවන ගතිය එන්න එන්න වැඩෙනවා. ඒ වැඩෙන්න මේ බණ අහන කෙනා පොඩි දරුවෙක් වගේ වෙනවා. කියන දෙයට ගෞරව කරනවා. ඉතින් ඒක ධර්ම ගෞරවය කියලා තමයි කියන්නේ. ඉතින් සරුවච්චන් වහන්සේත් ඒ කුටිකන්න සෝනාමතුරු ඈතක ඉඳලා බලන්න සරුවච්චන්හන්සේ වන්දනා කරන්න පෙරම් පුරාගෙන වැඩි වෙලාවේ සරුවච්චන්හන්සේත් භාවනා කරලා ඇවිල්ලා අර සෝන ස්වාමීන් වහන්සේට කියනවා මට බණ ටිකක් කියන්න කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ පාරායන වර්ගයේ ඒ කටපාඩම් කරගෙන ඒවකට සංවිධානය වෙලා තිබුණ කොටස් වරද්දක් නැතුව කියනවා. එතකොට කියනවා බොහොම ලස්සනට ව්‍යංජන අනුව්‍යංජන වරද්දක් නැතුව හරියට දුර බැහැර පළාතක හිටියත් මේ බණ ටික හොඳට කියුණා කියලා සරුවච්චන්හන්සේ කියන. එතකොට සරුවච්චන් වහන්සේ පවා ධර්මයේ Tamanගේ ගුරුවරයෙක් වශයෙන් තියාගත්තා වගේ නෙවෙයි තව කාගේ හරි හුරතලි දක්ෂකම බලන්නේ එයාලව බණ ටිකක් කියවනවා. ඒක හොඳට අහුම්කම් දෙනවා. අහුම්කම් දුන්නාට පස්සේ මේ සරුවචනාංශේ දන්නවා බණ එයා බණ දන්නේ නැහැ කියන කතාවක් නෙමෙයි තියෙන්නේ. මේ කෙනෙකුට යමක් මෙහෙම කියලා දෙනකොට මනසෙන් මනසට සම්ප්‍රේෂණයක් වෙනකොට මොන තරම් දේවල් පෙළ ගැහෙන්න ඕනද? ඒ දේ වෙන්නේ අබුද්ධෝත්පාද කාලෙක. අද මෙච්චර තාක්ෂණයක් තියෙනවා. IT ටෙක්නොලොජි එකක් තියෙනවා. ටීචින් ටෙක්නික්ස් තියෙනවා. ඒනට පැතිරෙන ජරා අදහස් පතුරවන නරක දේවල් දිහා බැලුවොත් මෙච්චර මානව මනස කුරුවල් වෙච්ච කාලයක් තිබිලා නැහැ. තව ඉස්සරහටත් ওই ටිකම වෙයි. ওই කොරෝනා වගේ වසංගතයක් නාවන. ඒකෙන් පෙන්ලා දෙනවා ඔය කොච්චර කෙරුවක්වත් අර කොරෝනා වලට තියෙන බයවත් නැති වෙන්න තියෙන සරණ තමයි Taman කරන දෙයට හිත යොදන එක. අතීත අනාගත බල අරක නෑ මේක නෑ කිය බලනවා වෙනුවට වර්තමාන මොහොතේ හිතේදීමත් බණක් කියනකොට ඒ බණේ තියෙන අර්ථය තේරුම් ගැනීමත් අතර ලොකු සමානකමක් තියෙනවා. ඒ නිසා මේ බණ අහනකොට සතියෙන් බණ අහනවා නැත්නම් එලඹ සිටි සිහියෙන් බණ අහනවා කියන කිව්වහම ඒ සෙනගකට බණ කියනකොට කී දෙනෙක් අන්නේ එලඹ සිටීම කියන කාරණාට එළඹ සිටීමද වෙනවද කියන එක ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ වගේ මේ කාටවත් දොස් කියන්නත් බෑ. කාටවත් එහෙම කරගන්න බැරි වුණා කියලා දොස් කියන්න බෑ. ඒ වගේම එහෙම කාටවත් වගේ බණ තේරෙන තාලට කියන්න බැරි වුණා කියලා දේශකයන් වහන්සේට දොස් කියන්න බෑ. ඒක වුණොත් හොඳයි, වුණොත් උනා. උනේ නෑ කියලා කරදර වෙන්න දෙයක් නෑ. ඒක නිසා බුදුජානක වැඩ ඉන්න කාලෙමත් බණ කියන ස්වාමීන් වහන්සේලාට දොස් කියපු කතාවල් සඳහන් වෙලා තියෙනවා. ඒ උපාසක මහත්තයා ඇවිල්ලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බණ කියනකොට දුරදිග කියන වැඩි කියලා දොස් කියනවා. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ වගේ කියනකොට බොහොම කෙටියෙන් කියන වැඩි කියලා සඳහන් කරනවා. ඉතින් එහෙම කිව්වට පස්සේ අහවලා හොඳයි කියලා කෙනෙක් නැහැ. ඉතින් බුදුරජාණන්සේ කියනවා ටිකක් කිව්වත් බයින්. විස්තර සහිතව කිව්වත් බයින්. මධ්‍යස්ථව කිව්වත් බෑන. මේ ලෝකේ නිന്ദා ලබන්නේ නැති කෙනෙක් ඇත්තේ නැහැ කියලා. නැති ලෝකේ අනින්දිතෝ කියලා ධර්මදේශකයන් වහන්සේලාට දොස් කියනවා. ඉතින් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ අවඩක්. ඒකෙන් වෙන්නේ අර සම්මත නියාමයට හිත යටෙන්නෙත් නැහැ. කුසල ධර්මයට බැස ගැනීමක් වෙන්නෙත් නැහැ. ඉතින් අද පන්ති කාමරවල කරන උගන්වීමේදී ළමයි තුල මේ තරම් දඟකාරකම් කීවානාහන ගති වෙලා තියෙන ළමයින්ට ඒක අදාළ නැති නිසා. එහෙම නැත්නම් උගන්නන කෙනා දක්ෂ නැති නිසා. ඉතින් ඒකේ වැරද්ද ළමයි තුලින් දකින්න බෑ. මොකද දැන් තියෙන්නේ කුලියට කරන වැඩන්නේ. සල්ලි වලට උගන්නනවා. ඉස්සර වගේ ගුරු ගෙදර ගිහිල්ලා දරදී ඇදලා
කුරුසිත දිනාගෙන කරන වැඩක් නෙවෙයි. ඉතින් ඒ නිසා අද පවතින මේ සල්ලි වලට කරන වැඩිත් එක බලනකොට දක්ෂතාවයේ මනින්නේ ගුණමකුකමින් හෝ ගුණමකුම නැතිකමින් නෙවෙයි සල්ලි වලින්. ඒ නිසා ඒකට ගැළපිච්ච එළඹිච්ච තාක්ෂණයක් අද තියෙනවා. ඒ වගේම දේශකයන් වහන්සේගේ දක්ෂකම බලන්නේ කී දහහක් කී ලක්ෂයක් බණ අහනවද කියන එකේ මිසක්කා ඒකත් අන්න ඒකේ වැඩක් වෙනවද නැද්ද කියලා බලන ක්‍රමයක් ඇත්තේ නැහැ. ඉතින් අර සතිපාසලේ වැඩවලදී අපි හොයාගත්තා නැත්නම් අපිට හොයාගන්න සිද්ධ වුණා අපි අරමුණකට හිත දැම්මට පස්සේ නැත්නම් අපි කියමුකෝ වාඩි වෙලා ඉන්නකොට හුස්මට හිත දැම්මයි කියලා මගේ හිත හුස්මට ගියාද නැද්ද කියලා බලා ගන්න. නැත්නම් සක්මන් කරනකොට මගේ හිත සක්මන්ට ගියාද නැද්ද කියලා බලා ගන්න. නැත්නම් දේශනයකට අහුම්කම් දෙනකොට මගේ හිත ඒ දේශනට අහුම්කම් දෙනවද නැද්ද කියන එක දැනගන්න අපි පොඩි උපකරණයකින් උත්සාහයක් කෙරුවා බ්‍රේන් වේව් ස්ටාර්ටර් කියලා. ඉතින් ඒ අනුව කියන්න පුළුවන් කෙනෙක්ගේ හිත මොකක් හරි එක දෙයකට එල්ල වෙලා තියෙනවනම් ඒ නිකුත් වෙන තරංග ඇල්ෆා බීටා තීටා ගාමා කියලා ඒගොල්ලෝ නම් කරලා තියෙනවා. මෙන්න මේ තරංග ප්‍රමාණය වැඩි වෙනවා වැඩි. පිට වෙන්න පටන් ගන්නවා වැඩි. සාමාන්‍ය මනසේ මෙන්න මේ තරංග තියෙනවා. නිින්ද ගියාම මෙන්න මේ තරංග තියෙනවා. ක්‍රියා කරමින් වැඩ අහන කොටයි නිකම්ම අහන කොටයි මේ දේවල් තියෙන කියලා මොනවද ඒ අර මේක මනස නෙවෙයි බලන්නේ ඔළුව එහෙම මොලේ ඒ මොලේ ක්‍රියාකාරකම් ප්‍රස්තාරක මාර්ගයෙන් බලන්න පුළුවන්. නමුත් දැන් අපි දන්නේ කොහොමද මේ අල්ෆා කිරණ වැඩි වුණා බීටා කිරණ වැඩි වුණා තීටා කිරණ වැඩි වුණායි කියලා කියන එක අපිට මේ අවශ්‍ය කරන්නා වූ භාවනා පැත්තට යොමු වෙනවද නැත්නම් වෙන දෙයක්ද මේකේ කරන්න කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වුණා ඒ උපකරණයේ හදන කම්පැනි කියනවා මෙන්න මේ තරංග වැඩි වෙනවා නම් අවධානය වැඩි කියලා. මේ ලකුණු තියෙනවා නම් නිින්ද ගිහිල්ලයි කියලා. මේ දේවල් තියෙනවා නම් හිත ඇවිස්සිලයි කියලා. ඊට පස්සේ භාවනා කරන කෙනා මේ අන්තරේ ඔළුවේ දාගෙන එක විතර ලොකු බරපතල අන්තර නෙවෙයි. එයාටත් තේරෙනවා මෙන්න මේ විනාඩියේදී මගේ හිත හොඳට සතිය පිහිටියා. මේ විනාඩියේදී මගේ හිත පිට ගියා. මේ විනාඩි වලදී මට නිින්ද ගිහිල්ලා. නැත්නම් මේ විනාඩි වෙනකොට මගේ හිත ඇවිස්සිලා. ඉතින් ඒකත් අපිට පුළුවන් ඒ භාවනා කරන එක්කනාගේ විනාඩි 20 තුල 40 තුල හැසිරෙච්ච හැටි බලන්න. ඒ වගේම බලාගෙන හිටියොත් කැමරා එකකට දාලා මේ නිදිමත වෙලා තියෙනවා නම් ඇඟ වැක්කිරනවා. අරමුණේ දන්නේ හිත තියෙන්නේ. එහෙම නැත්නම් ඉරියව්ව හොඳ නැහැ. එහෙම නැත්නම් උනට විදි දඬු කරගෙන දැඩි කරගෙන මිරිකලා අල්ලගෙන ඉන්නවා. අරමුණක හිත පැවැත්වීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට අර මොලෙත් එක්ක අවධානයත් එක්ක සතියත් එක්ක තියෙන සම්බන්ධතා ශාරීරික ව්‍යුහාත්මක වෙනස්කම් වගේක් වෙනවා. අන්නේ වෙනස් වීමේදී දේශකයත් ශ්‍රාවකයත් මේ දේට යොමු වෙලා ඒ තුලින් සද්ධර්මයක් සංක්‍රමණය වෙනවයි කියනවනම් සද්ධර්මයක් මානසික මනසට යනවයි කියලා වෙනවනම් ඒ දෙන්නට නෙවෙයි ඒක අදාළ වෙන්නේ සමස්ත ලෝකෙටම අදාළයි. එහෙම තමයි අවුරුදු 2600ක් මේ ශාසනය මේ පණිවිඩය මේ සද්ධර්මයේ පැවිදිලා තියෙන්නේ. ඉතින් ඒක තාක්ෂණික තිබුණා කියලා හරියන්නේ නැහැ. උනන්දුව තිබුණා කියලා හරියන්නේත් නැහැ. ඉතින් ඒක සඳහා කරුණු තමයි සරුවචනාංශයේ මේ පහකට පෙන්වන්නේ. ඒ නිසා මකු බව තබා ගත්තොත් වැඩක් වෙන්නේ නැහැ කියන එකයි පළවෙනි කාරණේ සඳහන් මක්කෝ නැත්තම් මක්ක පරිඋත්ථිතෝ මකු බවෙන් මඩනාලද සිටින් යුත. ඉතින් ඒක මේ ඇහෙන දේ මේ සිදුවෙන දේ ගුණමක ස්වරූපයෙන්ද බලන්නේ. එහෙම නැත්නම් අපි වෙන දේ වෙන හැටියට බලා ඉන්නවද කියලා ගත්තොත් මුලින් නම් ආධුනිකයන්ට නම් මකු ගතිය ඇති වෙනවා. නමුත් ඒක අඳුන ගන්න පුළුවන් නම් මේ වෙලාවට භාවන හොඳයි මේ වෙලාවට භාවන හොඳ නැහැ. මේ අකර්මස්ථාන හොඳයි මේවා හොඳ නැහැ. මේ කෙනාගේ බණ අහනකොට හොඳයි මේ කෙනාගේ හොඳ නැහැ කියලා තමන් පිළිබඳ හැදෑරීමක් මුල් කාලේ කෙරෙන්න වෙනවා. එතකොට අපිට මේ රුචි අරුචිකන් දෙක ආපුවාම
මේ අරුචි දෙයක් කරනකොට ඒක අරුචි බව දැනගන්න කොටයි රුචි දෙයක් කරනකොට රුචි බව දැනගන්න කොටයි ඔය දැනීම් දෙකේ අතර වෙනසක් නැහැ කියන එක තමයි සතිය කියන්නේ. නුරුස්නා ගති බවක් එනකොට නුරුස්නා ගති බව දාන්නවා. රුස්නා ගතියක් කරන රුස්නා ගති දාන්නවා. නමුත් මේ මකුකම කියන ගුණය චෛතසිකය නොදන්නේ කනා ඉබේම නුරුස්නා දෙයක් දැන ගැනීමට නුරුස්නා කරනවා. කැමැති දෙයක් දැන ගැනීමට ප්‍රිය කරනවා. ඉතින් යාට කවදාකවත් නුරුස්නා ගතිය නැත්නම් මකු ගතිය ඉක්මවන්න බෑ. කවදාකවත් මකු ගතියට හිත මැඩෙන ගතිය නැතර කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ මකු ගතිය තමයි. හැබැයි ඒක තේරුම් අරගන්න ඕනේ. මගේ හිතේ මේ රුස්නා නුරුස්නා ගති පහළ වෙනවා. ඉතින් ඒකේ මේ මෙහෙම සාමාන්‍ය බුද්ධියට කියන්න පුළුවන් සත්‍යමත් කෙනා අසත්‍යමත් ගත කරපු ජීවිතයට වැඩිය සතියෙන් ගත කරනොත් Taman තුල නුරුස්නා ගතිය වැඩිවීමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ මොකද Taman කරන හැමදේම දිහා බලාන ඉන්නකොට Taman තුල මේ අකටයුතු දේවල් නොකට මනා දෙකල මනා දේවල් සිද්ධ වෙලා ඒවට ඇතිවෙනා වූ මේ නුරුස්නා ගතිය අසතියෙන් ඉන්නකොට අපි දන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා කාට හරි නුගුණ නුරුස්නා ගතිය නම් හොඳ නැහැ. ඒ වෙනත අපි කියන මේ මකු ගුණේ හොඳ නැහැ. නමුත් ඒක අඳුනා ගන්න එක හොඳ දෙයක්. මකු බව තියෙනකොට මකු බව තියෙනවා. මකු බව නැති වෙනකොට මකු බව නැහැ. ඉතින් අපි මේ විපස්සනා අනුග්‍රහිතේදී තතිය වඩනකොට කරන්නේ මේ කෙනා බණ අහන්න මම කැමති නැහැ. මේ අරමුණ එනකොට මම කැමති නැහැ. මේ ඉරියව්ව ඉන්න මම කැමති නැහැ කියලා ඒ වගේ ಗುಣමක ස්වභාවයක් තියෙනවා. ඒක ගොඩක් වෙලාට අපේ හිතේ පෙර ආත්මවල ඉඳලම ගේන දේවල්. මේකට කැමති මේකට කැමති නැහැ. අන්න ඒ ಗುಣමකු කම කියන්නේ ලේවල තියෙන ඥානගතව තියෙන පරම්පරාවෙන් එහෙම නැත්නම් භව සම්පatti විපatti වශයෙන් ගේන මේ දේ හඳුනා ගැනීම ශීලානුගායිතේදී සුතානුගායිතේදී සාකච්ඡානුගායිතේදී සමතානුගායිතේදී සිද්ධ වෙන්න තියෙන ඉඩාඩු. විපස්සනා අනුගායිතේදී දන්නවනම් මෙහෙම බණක් අහලා මේ මග්ගතිය හොඳ නැහැ. මේ මග්ගතිය තිබුණොත් ධර්ම කුසල ධර්මයට බැස ගැනීම වෙන්නේ ධර්ම නියාමය මගේ ඇරියෝ. ඒ නිසා එහෙම වෙනකොට තියෙන ලකුණු එහෙම තියෙනකොට හිතේ තියෙන ස්වභාව දැනගන්න ඕනේ. මොකද එහෙම නැතුවම නෙවෙයි අපි උපදින්නේ. ඇතුව උපදිනවා. ආන්නේ මකු ගතිය දැනගෙන මකු ගතිය උනත් මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ ධම්ම කියන තමයි. පංචෛ බික්කවේ ධම්මේ සමන්නාගතෝ සුනන්තෝපි සද්දම්මං අබබ්බෝ නියාමං ඔක්කමිතෝ. අනේ ධර්ම පහක් තියෙනවා. ඒත් බණ ඇහුවත් ඒගොල්ලන්ට ධර්මයට බැස ගන්න බෑ. ධම්ම සම්මත්තං. ධම්මේසු සම්මත් ධර්මයට අනුව යන්නේ. ආන්නේක තේරුම් අරගන්න භාවනාවේ හුඟක් දියුණු වෙන්න ඕන. ඉතින් ඒ විදිහට මට යමාර වෙලාවක නුරුස්නා ගතියක් ආවනම් මේ දෙයට මම කැමති නැහැ කියලා තේරුම් අරගත්තා නම් ඒක විශ්ි කරන්න ඕන තොරතුරක් නෙමෙයි. එහෙම නැත්නම් ඒක අකුසලයක් නෙමෙයි. ඒක බවක් නෙමෙයි. අන්න ඒක දැනගත්තොත් විතරක් සුව වීම පටන් ගන්නවා. යම් වෙලාවක ඒකවත් දන්නේ නැත්නම් ඉතින් යාට කොච්චර බණ ඉගෙන ගත්තත් කොච්චර දන් දුන්නත් කොච්චර සිල් රැක්කත් මම මේම ගුණමකු කෙනෙක් කියන එක තේරුම් ගන්න බැරි නම් එහෙම නැත්නම් තේරුම් කරලා දෙන එකකට එක තරහ වෙනවනම් එහෙම නැත්නම් එනකොට මේකට නුරුස්නා ගති පහළ වෙනවනම් මේ බේත තිත්තයි කියලා විසිකරන කෙනෙක් වගේ සනීප වෙන්නේ නැහැ. ඒ නිසා Taman තුල තියෙන මකු ගති දැනගෙන හෙලි කරන්න පුළුවන් ගතියක් තියෙනවා. අනේ හෙලි කිරීමේ ශක්තිය හරහා අපිට අහිංසක වෙන්න පුළුවන්. නිහතමානී වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිහතමානී ගතිය අහිංසක ක්‍රමේ දැන් පවතින විභාග ක්‍රමේ නෑ. දැන් පවතින අධ්‍යාත්ම ක්‍රමේ නෑ. මේක දැන් රෙජිමෙන්ටේෂන් එකක් තියෙන්නේ මේ දේවල් වෙන්න ඕනේ. ඒක නැතුව මේක සිද්ධ වෙන්නේ මේ මනාපමනාප තමන්ගේ චරිත ලක්ෂණ අනුව කියන එක තේරුමක් නැහැ. අම්මලා 35 දිනකේ ළමයි එක කාමරයක් ඇතුලේ දාලා විනාඩි 35ක් එකම විෂය උගන්වනවා. ඉතින් එතකොට
මේ 35 දෙනාට මේක විදියට මේක හිතවදින්නේ නැහෙනි, හිත ගන්න නැහෙනි. ඒතර ගුරුවරයා කොච්චර අපහසුරපත් වෙනවද? ඒ දායි ගුරුවරයාට සිද්ධ වෙනවා මාසයක් ඇතුළත භාරයක් ඇතුළත මෙච්චර උගන්වන්න. නමුත් දරුවෝ 35 දෙනෙක් විනාඩි 35ක් ඇතුලේ දාගෙන මේ කරන ගාලකෝට්ටිය තුල ඔය කියන sannivedanaye සිද්ධ වෙයිද කියන්නේ. නමුත් දැන් අපි බැලුවොත් මම නිවන් දකින්න හදන නිසා මම මේ භාවනා කරන්නේ ඒක බලන්නේ මට පුළුවන් ද යම් ආකාරයක මේකට අනුග්‍රහ කරලා මගේ ගුණමක්කමක් තියෙනවා ඒක මතු කරගන්න කියලා. ඒකට සක්කච්ඡකාරී සාතච්ඡකාරී සද්ධාය කිරියාය කියලා තුනක් පෙන්වනවා ලොකු ස්වාමීන් වහන්සේ. මේ දේ හොඳ නරක බව විනිශ්චය කරන්න ඉස්සෙල්ලා මේක කරලා බලන්නකෝ. ඒකට කියනවා සද්ධාය කිරියාය සම්පාදේති කියලා. ශ්‍රද්ධාවෙන් කරන්න. මේ ශාසනයේ අපේ බුද්ධ ශාසනයත් අනික් ශාසනත් වෙනස තමයි මේ දෙකේම සද්ධාව ගැන කතා කරනවා. හැම ආගමක්ම යන්නේ සද්ධා පදනෙමි. එතකොට සරුවච්චන් වහන්සේ පෙන්වන මේ සද්ධාවේ වෙනස මේක මේ ජීවිතයේ තුලදීම ප්‍රත්‍යක්ෂණය කළ බලන්න පුළුවන්. මම මේ සද්ධාවෙන් කරපු දේ හරිද වැරදිද කියලා නොබෝ කලකින් බලන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් අසඳ කරන දෙයක් තමයි සද්ධාව. ඒකට කියනවා අමූලික සද්ධාව කියලා, ප්‍රසාද සද්ධාව කියලා. ඔය භාවනා කරන එක නයි ඊට වැඩිය බැහැගෙන ඉන්නේ. එයා මේ ගොඩ ඉඳලා පින්නන කෙනෙක් නෙවෙයි. වතුරට බැහැපු නිසා යාට තේරෙනවා මෙන්න මේකෙදි මගේ හිත ගන්නවා, සක්මණේදී හිත ගන්නවද, පරියන්කේදී හිත ගන්නවද, පොඩි ළමයි එක්ක වැඩ කරනවා නම් සති ක්‍රීඩාවල සිත් ගන්නවද කියලා. ඒ කාරණා කොයි එකෙන් හරි වැල යන පැත්තට මැස්ස ගහන්න පුළුවන්. ඔක්කොමලා මේකෙන්ම කරන්න ඕන කියලා දෙයක් නැත්තේ නෑ. ඉතින් අන්නේ විදියට ගැළපෙන දේ Taman තෝරාගෙන ගැළපෙන ගුරුවරයා තෝරාගෙන ගියාම පස්සේ එවන තමයි සතිය වැඩනට පස්සේ නැත්නම් හිත යම් ප්‍රමාණයට කී කරුණාට පස්සේ අර අකමැති දේ වුණත් ප්‍රකට නොවිච්ච දේ වුණත් ප්‍රකට වෙන ගතියක් තියෙනවා. ඒ නිසා Tamanට ප්‍රිය දේෙන් පටන් ගන්න කියලා. ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා යුතු හැකි රුචි කියන ක්‍රමයට වැඩ පටන් ගන්න. කරන්න යනවනම් යමක් ඒක යුතු අයුතු බලන්න. මම වගේ මහාන කියන හාමුදුර කෙනෙකුට මම වගේ භාවනා කරනකොට යෝගාචරණයක යුතුද අයුතුද කියලා බලන්න. අයුතු නම් ඉතින් හිරේ විලංගුවේ වැටෙන්න වෙනවා. ඊට පස්සේ දෙක බලන්න කියනවා රුචි හැකිද කියලා මට. මගේ විශේෂයේදී අතුලත මේක තියෙන හැකිද මට මේක කරන්න කියලා. ඉතින් හැකි නැති දෙයක් කරන්න ගියොත් ඔන්න අතපය කඩා ගන්න. තුවාල කර ගන්න. යුතු උනත් හැකි උනත් රුචි දෙයෙන් පටන් ගන්න කියලා. එතකොට 80%ක් විතර සාර්ථකත්වයක් ඇති වෙනවා. sannivedanayak වෙනවා. කයයි හිතයි දෙක වැඩේට ආදෙනවා. ඉතින් ඒක ටිකක් කොහොම ඉන්ද්‍රිය වැඩක්. හොඳ සීබුද්ධියක් ඇතුව කරන්න පුළුවන් නිසා ලෝකේ උපදින හැම කෙනාටම එහෙම වැඩක් කරන්න ඉස්සෙල්ලා මේ යුතු හැකි රුචි බලන ගතියක් නැත්තම් සම්පජඤ්ඤේ නැහැ. ඉතින් ඒ නිසා භාවනා කරන කාලයක් යන කෙනාට නම් මේකට අවස්ථාව තියෙනවා. අවස්ථාව තියෙන විතර නෙවෙයි ඔක කළ යුතුයි. මේ මකු වෙලා කරන්න එපා. රුචි දෙයෙන් පටන් ගන්න. ඉතින් ඒක උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ආනාපාන සතිය කායන පසනාව කරගෙන යනකොට සමහරක්ගේ චරිතවල හැටියට පඨවි ධාතුව ප්‍රකට වෙනවා. සමහර චරිතවලට වායෝ ධාතුව ප්‍රකට වෙනවා. සමහර චරිතවල තේජෝ ධාතුව ප්‍රකට වෙනවා. ඉතින් අර මේ ප්‍රකට වෙච්ච දේ තබා ගුරුවරයා කිව්වට මේක කරපන් කියලා කෙරුවට හරියන්නේ නැහැ. ගුරුවරයා දල අදහසක් දෙනවා. ආනපන කරන්න. නම් ප්‍රකට වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැත්තම්. නැත්නම් ඒක නැතුව කිව්වා පළියට කරන්න ගියාට වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒකෙන් බේරීම සඳහා බුද්ධඝෝසාචාර්යින් වහන්සේ ලියලා තියෙනවා යතාපාකටං විපස්සනාබි නිවේසෝ. යම ප්‍රකටද එතනින් විපස්සනාට බැසගනින්. පච්චා අනුපහට්ටන්තේ නිවි උපායේනෝ පට්ඨපෙත්වා සම්මසිතබ්බං. මෙහෙම හොඳට හිත බැහැගෙන ඔක්කොම ඇතුළට බැහැගත්තට පස්සේ මේ දේවල් ඇත්තටම මම දැක්කේ නෑ නේද කියලා ප්‍රකට නොවිච්ච දේවලුත් දැක ගැනීම හැකියාව ලැබෙනවා. ඒක පටන් ගන්නකොට අවශ්‍ය නෑ. පටන් ගන්න ඕන කියලා තියෙන්නේ මුරුදු තැනින් මෙලෙක් තැනින් ඕජාව තියෙන තැනින් බැහැ ගන්න ඕනේ. ඉතින් ඒකට සෑහෙන ප්‍රායෝගික ඥානයක් එහෙම නැත්නම් උපක්‍රමශීලී ගතියක් ප්‍රයෝගශීලී ගතියක් අවශ්‍යයි. අනේ ප්‍රයෝගශීලී ගතිය Taman ගැන විවේචනයක් වගේ තමයි පේන්නේ. ඒ විවේචනය එක මොහොතෙන් ඉවර කරන්නේ. දිගට නිරීක්ෂණය කරලා Tamanගේ නොහැකියාවල් හැකියාවල්
දේශකයන් වහන්සේ කියන හැකියාවල් පරිසරයෙන් ලැබෙන වාසිදායක අවශ්‍යදායක දේවල් තෝරගෙන පහසු තැනින් ඇතුල් කර ගන්නවා. ඇතුල් කරලා දිගට කරගෙන යනකොට අර මකු ගතිය වෙනුවට රුචි දෙයින් පටන් ගන්නකොට ඒකට එක විදිහක අර්ථකථනයක් දෙනවා මෛත්‍රී භාවනාව කියලා. මෛත්‍රී භාවනාව කියලා කියන්නේ සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ මුත්‍තිං වදාමි. ඉද පඤ්ඤස්ස පුද්ගලෝ උත්තරින් අපටි විජ්ජන්ත. මහන්නේ සුභ තැනින් පටන් ගනි. සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ මුත්‍තිං වදාමි. බැරි දේවල් බැරි බර කර ගහන්න යන්න එපා. පුළුවන් දේවල් අනිවාර්යයෙන්ම කොතනක හරි තියෙනවා. ආන්නේකින් පටන් අරගන්න. ඉද පඤ්ඤස්ස පුද්ගලෝ මේ සාසනේ ප්‍රඥාව ඇති පුද්ගලයා උත්තරින් අපටි විජ්ජන්ත. නිවන් දක්නාතෙක් තමන්ට රුචි පාර්ථිකේ යන. අරුචියත් එක්ක ගිහිලා හදාගෙන ගැටෙන්න ගිහිල්ලා බැනගෙන ගහගෙන එහෙම ගතියක් මේ සාසනේ නැහැ. ඉතින් ඒක තමයි ඔය සුභ පරම සෙල්ලම කියලා අපි සතිපාසලට උගන්වන්නේ. හැමදේම හොඳ තැනක් තියෙනවා. හැමතේම හැම අඳුර වලාක ඍජු රේඛාවක් තියෙනවා. අන්න ඒක දැකීම ඉතින් වැඩේ පටන් අරගන්න එක පැත්තකට කියනවා ඇති තත්වේදී ප්‍රසන්න මනසෙන් වැඩේ කරන්න කියලා. ඇති තත්වේදී අප්‍රසන්න මනසෙන් වැඩ කරන්න ගත්තොත් අතපය තුවාල වෙනවා, දිව හැපෙනවා, අත කැපෙනවා, ගොඩක් වැඩ යනවා. ඒ නිසා මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. මනස පූර්වංගම කරගෙන තමයි මේ ධර්ම පවතින්නේ. මනස ශ්‍රේෂ්ඨ කරගෙනයි ධර්ම පවතින්නේ. මනෝමයයි. මේ මතුවෙන දේවල් ඔක්කොම මනසින් ඇති කරගන්න දේවල්. අන්නෝක වෙනුවෙන් පසන්නේන මනසාචේ පසන්නේන භාසතිවා කරෝති. අන්නේක පිළිබඳ ප්‍රසන්න මනසින් ගත කෙරුවොත් තතෝනං සුඛමං වේති ඡායාව අනපායි. ඒකේ නාට ජීවිතේ ඊට පස්සේ සුඛ වෙනවා. හොඳ පැත්තක් එනවා. යන තැන නම් පිටිපස්ස යන්නේ හේව නැල්ල වගේ. නමුත් යම් කිසි කෙනෙක් මේ දකින්න දේවල්ට ಗುಣමක් වෙලා පදුට්ට වෙලා මේක මල කරදරයක් මට ඕන දෙයක් නෙවෙයි වෙන්නේ කියලා මේ මනෝපුබ්බංගම මනෝසිට මනෝ මේ බව දන්නේ නැතුව අරය තමයි මේක කෙරුවේ මෙයා තමයි මේක කෙරුවේ කියලා ಗುಣමක් වෙන්න ගත්තොත් පදුට්ට මනසක් එනවා. එතකොට චක්කං වහතෝ පදං කරත්තේ පිටිපස්සේ එන කරත්තරෝදේ වගේ ගොංකුරේ යනු ඇදීන කරත්තරෝදේ වගේ දුකම තමයි. ඉතින් මේ විදියට අර දුක්ඛිතින් පෙලිච්ච ජීවිතයක් අර හොඳ පැත්ත බලලා මකු බව නැතුව හොඳ බවට හැරෙන්න සෑහෙන කාලයක් යන්න ඉඩ තියෙනවා. සමහරු නම් පටන් ගන්නකොට මෙහෙම තියෙනවා. නමුත් කොයි වෙලාවක හරි ලෝකේ ওই නරකක් නෙවෙයි තියෙන්නේ ලෝකේ තියෙන අපිට නිවන් දක්වන්නයි කියලා මේක පිටිබඳව සුභ පරම පැත්තෙන් මෛත්‍රී පැත්තෙන් කරගෙන යන්න පුළුවන් වෙනකොට අපේ ගමන සෑහෙන්න වෙලා ඉවරයි. ඒ නිසා කාට හරි හිතෙනවා නම් මේ වගේ වැඩමුළුවකට යන්න ඕනේ. මම කියලා මට කියලා පැයක් වාඩි වෙලා පැත්තකටලා ඉන්න ඕනේ. මම කියලා පැයක් සක්මන් කරන්න ඕනේ. මම කියලා බත් ටික කනකොට මම සතියෙන් ඒක කරන්න ඕනේ. එනතන දත් මැදිනකොට මම මගේ වැඩේ සතියෙන් කරන්න ඕනේ. කියලා අර තමන්ගේ පුද්ගලිකව කරන වැඩවලට ප්‍රියමනාපව පසන්න මනසෙන් කරන්න පුළුවන් නම් මේ සාසනය අවුරුදු 2600ක් පරණුණයි කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ භාවනා කරන්න වීම කරදරයකට ගන්නවා නම් ඒගොල්ලෝ කියනවා මට මේ වෙලාවේ කරපන් කියලා මට බෑ. ඉතින් සාමූහික භාවනාවට ගියාම ඔය වගේ ප්‍රශ්න මතුවෙනවා. ඉතින් ඒක නා පදුට්ට මනසෙන් ඉන්නවා. එතකොට අර නොදැනුවත්වම යටින් අර ಗುಣමකුකමක් ඉදිරියටපත් වෙනවා. ගුණමක්මෙන් බැඳිච්ච ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉතින් ඒක දැක ගන්න පුළුවන් අනික් කෙනා කියන දේ අහලා දැන ගන්න පුළුවන්. සතිමත් පුද්ගලයාට හොඳට දැන ගන්න පුළුවන්. දැනගත්ත පමණින් නම් උත්තරේ නැහැ. නමුත් දැනගෙන ඒකම කරන්න ඕන. කෙරෙන්න ඕන. කරනකොට දෙන්න පටන් ගන්නවා මේ ගුණමක්කම දන්නවනම් දැනෙනවනම් කරනකොටම තේරෙනවනම් එයාට ඉස්සරහට ඒක නැති කිරීමේ පිළිවෙත පටන් ගත්තා. රෝග නිర్ణය කරන රෝග සුවීම පටන් ගත්තා. ඉතින් ඒක සරුවච්චන් වහන්සේ ඉන්න කාලේ සරුවච්චන් වහන්සේගේ තිබිච්ච ආශ්‍යානුසේ ඥානෙට වැටුණා. නමුත් ඒ ඇහැ දැන්නේ ඒ සරුවච්චන් වහන්සේ ළඟ තිබුණේ ඇහැ මේ සත්තානං ආශ්‍යානුසේ ඥානං කියන එක ශාවක සාධාරණ නැහැ. හැබැයි ඒක අපිට පිළියම් කරගන්න පුළුවන්. අපිත් එක භාවනා කරන අනික් අයට අපි පවර්ලා තියෙන්න ඕනේ. අනේ මගේ අතින් එහෙම නරකක් නපුරක් ගුණමක්කමක් આવොත් මට අවස්ථාව බලලා කියලා දෙන්න. මට තේරුනොත් මං හදා ගන්නවා. ඒ වගේම තමයි සතියට ආරාධනා කරන්න පුළුවන්. මේ නුරුස්නා දේවල් දැකපුවාම අපි හොස්සලඟින් මැස්සෙන් බෙරු ගසා දමන්න නැතුව දැන් මට වැටුනේ නුරුස්නා දෙයක් කියලා.
ගුණමකු ගතියක් කියලා. අප්පිය සම්පයෝගයක් කියලා. අනේ මට මේක දැකගෙන ප්‍රතික්‍රියා නොකර ඉන්න ලැබේවා කියලා. ඒකට ගැටෙන්නේ නැතුව ඉන්න ලැබේවා කියන එක ඉතින් ඒක භාවනාවක් කියලා පිළිගන්න කට්ටිය කැමති නැහැ. ඒකට හිතන එහෙම නොගැලපෙන දේවල් ආවේ අකුසලයකට නැත්නම් අසවලා කරපු දෙයක් කියලා ආත්මවාදයට දානවා. ඉතින් මේ ටික අයින් කරලා මේ වෙන්න දේවල් වෙන්නේ මොකද්ද නියාම ධර්මයකට උඹ ඕකෙන් හිතරක් කරගෙන වැඩක් නැහැ. අපි ගමුකෝ මේ කොවිඩ් ඇවිල්ලා තියෙන්නේ. භයානකයි කාටවත් පාලනය කරන්න බෑ. ඉතින් උඩ පශ්චාත්තාපුණයි කියලා මොනව කරන්නේ? තවත් අර හිතේ තියෙන ප්‍රතිශක්තිය වැඩිනවා. අපි මේ වෙලාවේ වඩා භාවනා කරනවා වඩා සතිමත් වෙනවා. ඒව වෙන්න තියෙන දේවල් කල්පනා කරලා නැතුව සතිමත් වෙන්න නම් එතකොට ආනිසංස පැත්තක තියලා එහෙම නොවුනොත් ඇති වෙන්නේ ඉඳ තියෙන ಗುಣමකුකමවත් අඩු ගන්න නැති වෙනවනේ. ඉතින් ඒකට බුදුහාමුදුරු කෙනෙක් කෙනකන් ඉන්න ඕන කරන්නේ. ඒකට මේ හරියක වැරද්ද මෙයාක වැරද්ද කීක බල බල ඉඳලා හරියන්නේ නැහැ. අද තියෙන ක්‍රමයේ හැටියට තර්ක ක්‍රමයේ හැටියට හැම වෙලාවෙම අපි කාට හරි පිටේ ඉන්න කෙනෙකුට මේ වැරද්ද හේතු කරන්න හදනවා. එහෙම නැත්නම් මගේ කාලකන්නිකම කියලා හිතනවා. එහෙම නැත්නම් කොච්චරද මේක මේට වැඩිය හොඳින් කරන්න තිබුණ නැද්ද කියලා අපි වාදනා කරනවා. ඒ සේරමට මං හේතුව ಗುಣමක්කම නෙවෙයි ඔක්කොමට හුඟක් වෙලාට හේතුව ද්වේෂය. මේ ಗುಣකමක්කමත් ද්වේෂයේම නිවුන් දරුවෙක් වාගේ තමයි. ද්වේෂයෙන්මයි වැඩි පටන් අරගන්නේ. ඒක පදුට්ට මනස කියලා කිව්වට වැරද්දක් නැහැ. ඒක නිසා ඒ ಗುಣමකුකම අද තියෙන තාක්ෂණයේ ඉතාමත්ම කැත විදිහට පාවිච්චි වෙනවා. ඉතාමත්ම කැත විදිහට පාවිච්චි වෙනවා. ඒ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් ගැලවෙන්න බැරි වෙයි කියලා. නෑ, එහෙම එකක් නෑ. ගැලවෙන්න බැරි කමක් නෑ. අපි අපිත් එක්ක වැඩ කරන අයටත් කියලා. අපිත් අපි ගැන විවෘත මනසකින් එහෙම නැත්නම් කියන විවේචනාත්මක මනසකින් නැත්නම් වරද බාර ගන්න සුළු මනසකින් කෙරුවොත් අපිට ඒක දැනගන්න පුළුවන් වෙන වෙලාව තමයි මේ හිත පිට ගිය වෙලාවක. භාවනා කැඩුනයි කියලා හිතන වෙලාවක. ඇඟේ අමාරු ආපු වෙලාවක. හිතවිලි වැඩි වෙච්ච වෙලාවක. ශබ්ද වැඩි වෙච්ච වෙලාවක අපිට තේරෙන පටන් අර ගන්නවා අපේ හිතේ මේ මක්ඛ ගතිය ද්වේෂත් එක්ක පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ වෙනුවට ඒ ගතිය පහළ වෙනකොටම දැක ගැනීමේ යෝනිසමනසිකාරයේ තියෙනවනේ ඒක ආධුනිකයෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. උගක්කල් සතිය වඩලා සතියේ වැඩ කරන වෙලාව තමයි මේ මක්ඛ ගතිය මක්ඛ පරිඋත්ථිත ගතිය තමයි තේරෙන්න පටන් ගන්න. ඒ නිසා භාවනාවෙන් ලැබෙන මේ සතිය නැත්නම් යෝනිසමනසිකාරයේ ආයෝජනය කරලා තමන්ගේම චරිත කියව ගන්න පුළුවන් ගතියට අපි කියනවා ඉමෝෂනල් ලිටරසි කියලා. තමන්ට ඇති වෙන මේ ආවේග පිළිබඳ අවදි ගතිය. ඉතින් ඒක තමන් පිළිබඳ දන්නවනම් තමන් ළඟ ඉන්න ඉන්නේ මනාපෙන්ද අමනාපෙන්ද ගුණමක්කමෙන්ද කියලා ඒක දැනෙන්න පටන් ගන්නවා. ඒක හෝටල් කර්මාන්තේ කියලා දෙනවා. එහෙම නැත්නම් අමුත්තම් පිළිගන්න ඩෙස්ක් එකේ ඉන්න කෙනා ඒක දැනගෙන තියෙන්න ඕන. මම ළඟට එන කෙනා මේ අවශ්‍ය කරන දේ සම්පූර්ණ කළ දෙන්න ඕනේ. යාට නුරුස්නා ගතිය આવොත් බෑ. නමුත් මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ දාන දෙයක් තමයි ගුරුවරු දරුවන්ට වෛර කරනවා, ද්වේෂ කරනවා. දරුවෝ ගුරුවරුන්ට ද්වේෂ කරනවා. එතකොට සංනිවේදනයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක કૃතිමව හරියට උගන්වන ඔය එයාලයින්ස් වලයි මේ মালටි බිලියන් සුපර් මාකට් වලයි. ඒක බිස්නස්. ඒ වෙනුවට Taman මේ කරගෙන යන වෙලාවේදී මේ බුද්ධ ශාසනයක් ලැබිලා තියෙනවා, මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා, ක්ෂණ සම්පත්තියක් ලැබිලා තියෙනවා, බණත් ඇහෙනවා, කල්යාණ මිත්‍රොත් ඉන්නවා. මං මේකෙදී ගන්න තියෙන උපරිම ගුණේ ලබා ගන්න නම් මම නිහතමානී වෙලා මක්ඛු ගතිය නැතුව අමක්ඛි කියන ගතිය ඇති කර ගන්න ඕනේ. ඒ නිසා ත්‍රිවිධ රත්නයක් අපට තියෙනවනේ, බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ. ඒකට තමන්ගේ සීලයක් දාගන්න. අන්න මේ හතර පිළිබඳවම කැලල් නැතුව, සැක නැතුව, කැත නැතුව, විචිකිච්ඡා නැතුව දකින්න පුළුවන් දවසක් එනකොට ඒ මක්ඛු ගතිය නැති වෙනකොට ඔන්න කියනවා සෝවාන් උනායි කියලා. ඉතින් සෝවාන් වීමේදී සිදුවෙන්නේ ඒව පිළිබඳව තිබුණා නම් අවිශ්වාස, සැක ගති දුරවන් වීමයි. ඉතින් මේ වැඩේ අපි කරගෙන යන වැඩේ අර වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා තමන් වශයෙන් භාවනා කරන්න, සක්මන් කරන්න, පරියංක කරන්න, සතිමත් වෙන්න, ඒ වගේ මේ බණ අහන්න, ධර්ම සාකච්ඡා කරන්න, අන්නේම කරනකොට තමන් තුළ ඇති වෙන්නා වූ ඒ ළමා ගතිය, නිහතමානී ගතිය, මක්ඛී ගතිය අනිත් පැත්ත කියලා හිතාගෙන නැවතත් අලුතෙන් උපදිච්ච කෙනෙක් විදිහට තමන් දිහා බලන්නට ලැබේවා. ඒ සඳහා මේ ධර්ම දේශනාවත්
හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකින් අපේ අද දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා. අසහන් හිටපු සියලු දෙනාටම තෙරුවන් සරණයි.